නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සදහවත් පින්වතුනි, අපි කොයි කාගේ ජීවිත කියලා කියන්නේ නොයෙක් දේ වෙනුවෙන් කැපවෙවි වගකීම් යුතුයකම් ඉෂ්ට කර කර නොයෙක් ආසාවල් පස්සේ හඹාගෙන යන ඒවා. කාම ලෝකෙක උපන්න අපි හැම දිනෙකම පාහේ පින්වතුනි කාමයේ පස්සේම ඇදී යනවා. කාමයේ උදෙසා ගොඩාක් කැපකිරීම කරනවා. කාමයට එක්ක දිවිගෙවීම උදෙසා සෑහෙන යුද්ධයක් කරනවා. මේ යුද්ධය තුල බොහෝ වෙලාවට අපිට අපිවම අමතක වෙනවා. කාමයට එක්ක ගුටි කන ජීවිතේ, කාමයට එක්ක මුසපත් වෙන ජීවිතේ අපිට ගොඩාක් සිද්ධ වෙන දේ තමයි තමන්ට තමාවම අමතක වෙලා යාම. තමන්ට තමන්ව අමතක වුණාට පස්සේ අර කාමයේ පතාගෙන කරන යුද්ධේ අස්සේ තමුන් නිකන් ඉත්තෙක් බවට පත් වෙනවා. ගොඩාක් දකින්න ලැබෙන්නේ එහෙම ජීවිත. දැන් බුද්ධ කාලේ වුණා සිද්ධියක්. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් සිවුරු අරින්න සූදානම් වෙනවා. සිවුරු හැර යන්න සූදානම් වෙද්දී තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේට හරි ලස්සන අවවාදයක් කළා කාමයේ ගැන. මොකද්ද බුදුරජාණන් වහන්සේ කියා දුන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා න කහා පන වස්සේන තිත්ති කාමේසු විජ්ජති. භික්ෂුව කහවණු වැහි කඩාගෙන හැලුණත් කාමයේ පතන මිනිසෙකුගේ හිත තෘප්තිමත් වෙන්නේ නැහැ. ධනය වැහි වැස්සත් තෘප්තිමත් වෙන්නේ නැහැ. ඇත්ති කියලා හිතෙන්නේ තව පතනවා. අපස්සාදා දුකා කාමා ඉති විඤ්ඤාය පණ්ඩිතෝ. භික්ෂුව කාමය කියලා කියන්නේ අල්ප ආස්වාදයක් සහිත වූ මහා දුක්ඛන්දරාවක් බව නුවණැත්තෝ දනි. කවුද දන්නේ? නුවණැත්තෝ. නුවණැත්තෝ තමයි ඒක අල්ලන්නේ. නුවණැත්තාට තමයි කාමයේ ඇත්ත තේරෙන්නේ. කාමයේ ගැන මතු පිටින් බලන්නේ නැතුව ඇතුලෙන් බලන්න පුළුවන්කම තියෙන්නේ නුවණටයි. ඒ නිසා පින්වතුනි අපි මේ අහන්න සූදානම් වෙන්නේ නුවණැත්තන්ගේ සද්ධර්මය, නුවණැත්තෝ ජීවිතේ දිහා බලපු පිළිවෙල. අද හරිම ලස්සන ජාතක කතාවක් පින්වතුන්ට ශ්‍රවණය කරන්න ලැබෙනවා. මේ ජාතක කතාවේ නම ආසංක ජාතකය. ආසංකා නමින් ලස්සන කුමාරිකාවකගේ කතාවක්. අද මේ දේශනාව වෙනුවෙන් දායකත්ව දරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් රවී ජයවර්ධන මහත්මයා සහ චතුරංගී ඊළඟසූරිය යන ඒ පින්වතුන්ලා දෙපළ විසින් සුජීවත්ව සිටින පින්වත් සුසිලා අමරසිංහ මෑණියන්ට සෝමා ඊළඟසූරිය මෑණියන්ට පින් අනුමෝදනා පිණිස
එම්.ඒ. ජයවර්ධන සහ මුහන්දිරම්ලාගේ ඊළඟ සූරිය කියන ආදරණීය පියවරුන් දෙපළට නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසෙත්වා කියන අදහස මේ විදිහට තමන්ගේ ආදරණීය දෙමව්පියන් නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ ලබත්වා දෙමව්පියන්ට කාලන මිතුරු ඇසුරේ දහමේ හැසිරී ධර්මාවබෝධ කරන්නට ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද මේ පිංගුතුල්ලා ධර්ම දානය සිද්ධ කරන්නේ. පිංගුතුනේ ආසංක ජාතකය තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ සැවැන්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ. ওই කාලේ නිතර දෙවේලේ දෙවුරන් වෙහෙරට ඇවිල්ලා බණ අහන උපාසකෙක් හිටියා. විවාහක බැඳලා හිටියේ. හැබැයි දරුවෝ හිටියේ නෑ. බිරිඳත් එක්ක යම් කිසි කාලවකවානුවක් විවාහ ජීවිතය ගත කරනකොට දැන් බණත් අහනවනේ එක පැත්තකින්. බණ අහද්දී මේ උපාසකතුමාට හිතුවිල්ලක් හට ගන්නවා. අනේ මේ ගිහි ජීවිතය කියලා කියන්නේ හරි කරදර. කංකටොළු ගොඩාක් එක්ක මට මේකේ ගත කරන්න වෙලා. සම්බාධක ගරාවාසු ගිහි ජීවිතය කියලා කියන්නේ ප්‍රශ්නයක්. සම්බාධක රාජාපතු කෙලෙස් උපදින පාරක් වගේ. අබ්බෝ කාසෝ පබ්බජ්ජා. හැබැයි මේ කාමයන් අත්හැරපු පැවිද්ද මොන පැවිද්දද? කාමයේ අත්හල පවිද්ද. පැවිද්ද කියන එකක් දැන් තෝරන්න වෙලානේ. සමහරලාවට පැවිද්ද කියන එක සමහර කෙනෙක් වරද්ද ගන්නවා. ඒ වරද්ද ගැනීමලත් එක්ක සමහර වෙලාවට ගිහි කෙනෙක් කාමයේ පතනවට වඩා ඇතැම් පැවිද්දෝ කාමයේ පතනවා. ඉතින් එහෙමත් තියෙනවනේ. ඒ නිසා මේ පැවිද්ද ගැන මොකද්ද මේ කියන්නේ? පැවිද්ද කියලා කියන්නේ අහස වගේ නිදහස් නිවහල් තැනක් කියනවා. කාමයේ අත්හල පැවිද්දට. අභෝකාසෝ පබ්බජ්ජා අහස වගේ පැවිද්ද. ඒ නිසා මාත් මහාන වෙන්න ඕන කියලා හිතුවා. හිතලා බිරිඳට කිව්වා අදහස. බිරිඳ ඉතින් නොඒක ආකාරයෙන් මැසිවිලි තියලා අඬලා දුඩලා යන්න දෙන්න බෑම කිව්වා. කොහොම හරි කාලයක් ගත වෙනකොට නිතර මේ උපාසකතුමා බිරිඳට මේක කියද්දී බිරිඳ කිව්වා ඉතින් ඔයා සතුටු වෙක නම් යන්න කිව්වා. යන්න කියලා කිව්වාට මොකද පින්වතුනේ මේ කාමයන්ගේ තියෙන ස්වභාවයක්. කාමයේ පරිහරණය කරන මනුස්සයා කාමවස්තු අතහරිනවා. අතහැරියාට අතහැරපු එක ගැන අනිත් හැම දෙයකටම වඩා ඇල්ම හට ගන්නවනේ. ඒක මේ කාමයට එක්ක ගුටි කන ජීවිතයේ තියෙන ස්වභාවයක්. මේ උපාසකතුමා ඔන්න ඔක්කොම අත්හැරලා දාලා බුදුරජාණන් වහන්සේ සමීපයට ගිහින් පැවිදි වුණා. පැවිදිලා ටික කාලයයි ගත වුණේ. දැන් බිරිඳට ගෙදර තනියම ඉන්න පුළුවන්කමක් නැහැ. මතක් වෙන්නේම ස්වාමි පුරුෂයා. අයියෝ එයා මාව දාලා ගියා. මගේ තනියට හිටපු කෙනා මාව දාලා ගියා. මට ආදරය කරපු කෙනා මාව දාලා ගියා කියලා දැන් මේකම හිතේ වැඩ කරනවා. අන්තිමේ බිරිඳ පයින් යවන්න පටන් ගත්තා මේ භික්ෂුන් වහන්සේට. ඔයාට දැන් මාව මතක් වෙන්නේ නැතිද? ඇයි මාව බලන්ටවත් මේ පැත්තේ ඉන්නේ නැත්තේ? මං ගැන ඔච්චර කලකිරීමක් ඇති වෙන්න ඔයාට මොකද්ද හේතුව? දැන් මේ වගේ කතන්දර. අර භික්ෂුන් වහන්සේට මේක අහන්න ලැබෙද්දී භික්ෂුන් වහන්සේගේ හිත කැළඹුණා. දැන් පාලනය කරගන්න බෑ. අන්තිමේ හිතවිල්ලක් ඇති වුණා. මං මගේ බිරිඳත් එක්ක ආයේ ජීවිතේ ගත කිරීම පිණිස සිවුරු අරින්න ඕන. සිවුරු අරිනවා කියන අදහස තමන්ගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට ගිහින් කිව්වා. ඉතින් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා ඒ වෙලාවේ තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ ළඟට මේ භික්ෂුන් වහන්සේව කැඳවගෙන යනවා. බුදුරජාණන් වහන්සේ ඇහුවා හැබැයිද භික්ෂුව දැන් ඔබට මේ පැවිදි ජීවිතයට තියෙන උවමනාව නැති වුණාය කියලා කියන්නේ? හරි පීඩාවෙන් ඉන්නවා කියන්නේ ඇත්තද? අනේ එහෙමයි ස්වාමීනි. මං හරි සන්තෝෂෙන් බණ භාවනා කරගෙන හිටියා. මගේ හිතත් සතර සතිපට්ඨානෙට යොමු වීගෙන ආවා. අනේ වුණාට ස්වාමීනි අපේ ගෙදර මායියාගෙන් මට බේරිල්ලක් නැහනේ. නිතර දෙවේලේ පයින් දෙවනවා ඈ අසරණයිලු ඈට කාත් කවුරුත් නැතිලු කියලා. ස්වාමීනි මං කල්පනා කළා ඈගේ අසරණකමට පිහිටක් වෙන්න මං ආයිමත් සිවුරු අරිනවා කියලා. ඕක තමයි කිව්ව ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව ඔය ස්ත්‍රියව ඔබේ බිරිඳ ඔබේ යහපතට කැමති තැනැත්තියක්ම නොවේ. ඔබේ අනර්ථය කැමති එකියක්. භික්ෂුව දන්නවද?
ඔය ස්ත්‍රියාව නිසා කලින් ආත්මික ඔබට චතුරංගනී සේනාව අත්හැරලා මහා රාජ සම්පත්තිය අත්හැරලා රාජශ්‍රී අත්හැරලා හිමාල වනයේ කටුක දුක් විඳ විඳ 3 අවුරුද්දක් ගත කරන්න උනා කියලා ඔබ දන්නවද කියලා ඇහුවා. බලන්න පින්වතුනි, එක එක කාමවස්තු වලට එක එක කතා තියෙනවා. මේ අපි ඉගෙන ගන්න එක භික්ෂුවකගේ කතාවක්. අද සමහරවිට වර්තමානයේ අපි එක එක කාමවස්තු මුල් කරගෙන මුසපත් වෙන්නේ නැද්ද? අතහැර ගන්න බැරුව අඬන්නේ නැද්ද? මහා වේදනාව විඳින්නේ නැද්ද? ඊළඟට අපිට මාධ්‍ය වලින් එහෙම දකින්න ලැබෙන්නේ නැද්ද? ඇතැම් වූ වහ කනවා, ලිඳේ පයින්නවා, කෝච්චියට පයින්නවා, කාමවස්තු මුල් කරගෙන. එතකොට මේ ජීවිතේ කතාවක් අපිට චූට්ටක් පේනවා. අපිට නිකන් මතු පිටින් පොඩ්ඩක් පේනවා මේ ජීවිතේ කතාව. ඕක අස්සේ පිටිපස්සට ගියොත් තව කොච්චර කතා ඇතිද අපි දන්නේ. ඒකයි ਸਰවඥ වූ සියල්ල අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහෙනවා කියලා කියන්නේ. ඒක පින්වතුනි වචනින් කියන්න බැරි එක. ඒ වාසනාව වචනින් කියන්න බෑ. කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවාට වඩා අතිශයින් දුර්ලභ එකක් සම්බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහිම. ඒ සම්බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණාම බුදු කෙනෙක්ගේ ස්වභාවය මොකද්ද? නතස්ස අදිට්ඨ මිදත්ති කංචි. ඒ අරහත් සම්මා සම්බුදුරජාණෝ ලෝකේ නොදුටු කිසිවක් නැත. න අවිඥානම ජානි තබ්බං. බුදුරජාණන් වහන්සේ අවබෝධ නොකළ කිසිවක්ම නැත. සබ්බං අභිඥාය යදත්ත ඤෙය්‍යං. සියල්ල ඒ අයුරින්ම අවබෝධ කොට වදාළ අපගේ බුදුරජාණන් වහන්සේ තථාගතෝ තේන සමන්ත චක්කු. තථාගත බුදුරජුන්ට කියන්නේ සියල්ල දකිනා ඇස කියලයි. සියල්ල දකිනා ඇස සමන්ත චක්කු අපගේ ශාස්ත්‍රුන් වහන්සේ. සමන්ත කියලා කිව්වේ හාත්පස. හාත්පස දකින හැක් වගේ බුදුරජාණන් වහන්සේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ හාත්පසින්ම සුන්දරයි. රූපයෙන් සුන්දරයි, හඬ සුන්දරයි, సంతානේ සුන්දරයි, ගුණරාව සුන්දරයි. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම සුන්දර නිසා බුදුරජාණන් වහන්සේට කියනවා සමන්ත භද්‍ර. ඒකත් ශාස්ත්‍රුන් වහන්සේට කියන වචනය. බුදුරජාණන් වහන්සේට විතරයි ඒ වචනේ සුදුසු. ඉතින් ඒ භාග්‍යවත් තිලෝගුරු අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු නිසා එදා මේ භික්ෂුන් වහන්සේට දැනගන්න ලැබුණා තමන්ගේ අතීත කතාවෙත් මේ බිරින්දෑත් එක්ක සම්බන්ධයක් තිබිලා තියෙනවා. අතීතෙත් මේ බිරින්දෑ නිසා ප්‍රශ්න කංකටොළු වලට මුහුණ දීලා තියෙනවා. මොකක්ද ඒ කතාව? ඒ කතාව දැනගැනීමේ ආසාවක් අර භික්ෂුවටත් ඇති වුණා. ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට ඇති වුණා. ඊළඟට උතන හිටිය තව භික්ෂුන්. ඒ භික්ෂුන්ටත් ආසාව හටගත්තා. ඉල්ලා හිටියා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපට අනුකම්පා කරලා මේ භික්ෂුවගේ අතීත ප්‍රවෘත්තිය දේශනා කරනසේක්වා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව අවසානයේ බොහෝ දිනක් යහපත සලස ගන්නවා කියන එක දැනගෙන බුදුරජාණන් වහන්සේ මේ ලස්සන ජාතක කතාව. මොකද්ද ජාතක කතාවේ නම පින්වතුනි? ආසංක ජාතකය. ගොඩාක් ඉස්සර කාලෙක බරණැස බ්‍රහ්මදත්ත නමින් මහා රජෙක් රාජ්‍ය විචාරමින් වාසය කළා. ওই කාලේ අපේ මහා බෝධිසත්වයෝ කාසී ගමේ එක්තරා ධනවත් බ්‍රාහ්මණ පවුලක උපන්නා. නිසි කල වයස වෙනකොට තක්සසිලා ගිහිල්ලා හොඳට ශිල්ප ශාස්ත්‍ර හදාරලා තරුණ වයසට පත් වෙනකොට ඒ බ්‍රාහ්මණ පවුලේ දෙමව්පියන්ගේ ඇවෑමෙන් ප්‍රධාන බ්‍රාහ්මණයා වුණා. පස්සේ කල්ගත වෙනකොට මේ බෝධිසත්ව බ්‍රාහ්මණතුමා කල්පනා කරනවා මේ කාමවස්තු පරිහරණය කර කර ගත කරන ජීවිතය කියලා කියන්නේ ගොඩාක් ප්‍රතිඵල සහිත එකක් නෙමෙයි. අපේ මුතුන් මිත්තෝ ඔක්කොම කාමයේ පරිහරණය කරලා ඒ පරිහරණය කරපු කාම වස්තු හම්බ කරපුවා ගොඩ ගහලා තියලා යන්න ගියා. මටත් මේක නොමේ උරුමේ. මම මේව අතහරිනවා. ඔක්කොම දන් දුන්නා. මේක පින්වතුනි මේ බෝසත්වරුන්ගේ තිබිච්චි හරි අద్භූත එකක්. දැන් අද අපිට එකපාර මේක අහද්දී ඒක නිකන් ශ්‍රද්ධාවන්ත කෙනෙකුට ඒක
හිත ඇතුලේ අනේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ බෝධිසත්ව ජීවිතේ කොච්චර සුන්දරද කියලා. එහෙම අදහ ගැනීමකට ආවට අද කාලෙත් එක්ක මේ කතාව හිතා ගන්න බෑ නේද? තමන්ගේ ඔක්කොම වස්තු ටික එහෙම දන් දෙනවා කියන එක. ඔක්කොම දන් දීලා කිසි අපේක්ෂාවක් නැතුව කැරේකට වදිනවා කියන එක. හිතා ගන්න බැරි එකක්. ඒක ඥානයක් එක්ක කරන එකන්නේ. ප්‍රඥාවත් එක්ක කරන එකක්. ඒක බෝධිසත්වයන්ගේ ජීවිතේ තිබුණේ. ඉතින් බෝධිසත්වයෝ ඔක්කොම අත්හැරියා. ඍෂි පැවිද්දෙන් පැවිදි වුණා. පැවිද්දටපත් වෙලා හිමාල වනයේ එක්තරා පියුම් විලක් අසබට පොඩිවට කුටියක් සකස් කරගෙන ධ්‍යාන අභිඥා සමාපatti උපදවාගෙන මේ බෝධිසත්ව ඍෂීන් වහන්සේ ඒ කාලේ වාසය කරනවා. ඔය දවස්වල පින්වතුනි තව්තිසා දෙව්ලොවින් චුත වෙලා එක්තරා පින්වන්ත සත්වෙක් ඒ පියුම් විලේ පියුම් ගැබක් ඇතුලේ දැරියක් වශයෙන් ඕපපාතිකව උපන්නා. මනුස්ස දුවක් ඕපපාතිකව උපන්නා. සාමාන්‍යයෙන් උපත් හතරයි. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික. අණ්ඩජ කියලා කියන්නේ බිත්තර ඇතුලේ උපදින එක. ජලාබුජ කියලා කිව්වේ මව් කුසකින් උපදින එක. සංසේදජ කියලා කිව්වේ තෙත් පරිසරයේ උපදින එක. ඔය කාරණා තුනෙන්ම පරිබාහිරව සත්‍යෝ පහළ වෙනවා. ඒ පහළ වීමට කියනවා ඕපපාතික. දෙවිවරු ඕපපාතිකව පහළ වෙන්නේ. බ්‍රහ්මයෝ ඕපපාතිකව පහළ වෙන්නේ. නිරේ නිරිසත්තු පෙරේත ලෝකේ පෙරේතයෝ අසුරයෝ ඕපපාතිකව පහළ වෙන්නේ. പ്രേත භූත කොට්ටාස ඕපපාතිකව පහළ වෙන්නේ. ඔය අතරේ බොහෝම කලාතුරකින් මනුස්ස ලෝකයේ මිනිස්සුත් ඕපපාතිකව පහළ වෙන අවස්ථා තියෙනවා. ඉතින් බුද්ධ කාලේ ඔය බොහෝ පුවත් තියෙනවා ඕපපාතිකව පහළ වීම. දැන් අම්බපාලි ගත්තොත් ඕපපාතිකවනේ පහළ වුණේ. ඒ වගේ තියෙනවා. නමුත් වර්තමානයේ වෙනකොටත් සමහරවිට තිබෙන්න පුළුවන් ඕන තරම්. අපි දන්නේ නැහැ. එහෙම එකපාර හොයන්න බෑනේ. ඕපපාතිකවද පහළ වුණේ කොහොමද කියලා. මේ දැරිවි පහළ වුණේ ඕපපාතිකව. ඒ ඕපපාතිකව පහළ වුණාට පස්සේ ඒ විලේ තියෙන අනිත් පියුම් පෙති අතරේ අනිත් පියුම් අතරේ මේ පියුම ටිකක් විශේෂයෙන් පිඹුණා. මොකද දරුවෙක් ඉන්නවනේ ඇතුලේ. මේ පියුම ලොකුවට පිඹුණා. අනිත් පියුම් වල පෙති හැලි හැලි මැලවිලා ගියත් මේ පියුම හරියට පුංචි ගෙඩියක් වගේ මැලවෙන්නේ නැතුව තිබුණා. ඇයි හේතුව? මේ ඇතුලේ ප්‍රාණයක් තියෙනවා. ඒ ප්‍රාණය උදෙසා මේ මල පරවෙන්නේ නැතුව තියෙනවා. බෝධිසත්වයෝ මේ පියුම් විලට තමයි සාමාන්‍යයෙන් පැන් පහසුව පිණිස එන්නේ. එදා ඇවිල්ලා පියුම් විලට බැහැලා හිට සාමාන්‍යයෙන් වතුරේ ගිලි ගිලි පැන් පහසු වෙනකොට අනිත් මල් අතරේ මේ මල විශේෂයෙන් දැක්කා. දැකලා හිට කල්පනා කළා මේ නෙළුම විතරක් මොකෝ මේ මහා විසරයට පිඹිලා තියෙන්නේ. අනිත් මල් ඔක්කොම පෙති හැලුණත් මේක විතරක් මොකෝ මේ තාම ලොකුවට තියෙන්නේ. මේකේ මොකක් හරි කාරණාවක් තියෙනවා වද්දෝ කියලා සැකයෙන්. දැන් අපි එහෙම යමක් විපරම් කරන්නේ සැකයෙන්නේ නේ. මොකද්ද මේකේ මේ තියෙන කතාව කියලා. අන්න එහෙම සැක සහගතව මේ පියුමට හොඳට නැඹුරු වෙලා බැලුවා. බැලින්නම් අනේ පුංචි දරු පැටික්කියක්. පුංචි දැරිවියක් ඉන්නවා. බෝධිසත්වෝ මේ සිඟිති දැරිවියව අර පියුමෙන් අරගත්තා වඩා ගත්තා. දෝතට අරගෙන ගිහිල්ලා කුටියේ තියාගෙන ඊටාම පරිස්සමින් ඇති දෙඩි කළා. දැන් බෝධිසත්වයන්ගේම දුවක් වගේ මේ දැරිවි හැදෙනවා. කාලේ ගත වුණා. අවුරුදු 16ක්ම ගෙවි ගියා. අවුරුදු 16ටපත් වෙනකොට ඇයි ඊටාම සුන්දර මනස්කාන්ත දුටු දුටුවන්ගේ හිත වසඟ කරන තරම් ලස්සන කන්‍යාවක්. අතිශයින්ම රූසිරි දරණ්‍යයක්. ඇගේ රූපය මිනිස් සුන්දරත්වයේ ඉක්මවා ගිහින් තිබුණා. දිව්‍යත්වයේ තෙක් පැමිණ තිබුණේ. සාමාන්‍ය මිනිස් ස්ත්‍රීන් අතරේ ඇගේ පැහැය, ඇගේ හැඩය සම්පූර්ණයෙන්ම මනුස්ස ස්වභාවය ඉක්මවා ගියප එකක්. ඒ තරම්ම ලස්සනයි. දුටු දුටුවන්ගේ නෙත් වසඟ කරන තරම් ඇගේ රූපي ලස්සනයි. ওই කාලේ මහා බෝධිසත්වයන්ට උපස්ථාන පිණිස සග්දෙ විදු වෙනවා.
දවසක් සක්දිවිඳු ආපු වෙලාවේ බෝධිසත්වයෝ තමන්ගේ මේ දුවගේ කතාව කොහොම සක්දිවිඳුට කිව්වා. එතකොට ඒ කාලේ මහා බෝධිසත්වයන්ගේ ගුණ සම්පත්තිය කොච්චරද කියලා කියන්නේ. ගුණ තේජස උපස්ථාන කළේ කවුද? සක්දිවිඳු. සක්දිවිඳු ඇවිල්ලා උපස්ථාන කරනකොට බෝධිසත්වයෝ මේ විස්තරය කිව්වා. විස්තරය කිව්වට පස්සේ සක්දිවිඳුගේ ආනුභාවයෙන් මේ දැරිවියට කරදරයකින් බාධාවකින් තොරව වාසය කිරීම පිණිස ලස්සන ප්‍රාසාදයක් සකස් කරවලා දුන්නා. දැන් මේ ප්‍රාසාදයේ වාසය කරන්නේ අර ස්ත්‍රියව, ඒ කන්‍යාව. බෝධිසත්වය කුටියේ වාසය කරනවා. ප්‍රාසාදයේ තුල හොඳ ආරක්ෂාවක් ඇයට තිබුණා. කලින් කලට බෝධිසත්වයන්ට උපස්ථාන පිණිසත් පැමිණෙනවා. ඉතින් එක අවස්ථාවක මේ වනයේ ඇවිදින මිනිහෙක් මේ සුරූපී කුමාරිකාව දැක්කා. මේ කුමාරිකාව බෝධිසත්වයන් වහන්සේ කරා ගිහින් උපස්ථාන කරන හැටිත් දැක්කා. මේ මිනිසයා තාපසින් වහන්සේ ළඟට ගිහින් අහනවා, අනේ තාපසින් වහන්සේ, මේ විදුලියක් වගේ බබලන ලාසන කුමාරී මේ කවුද? එතකොට බෝධිසත්වයෝ කියනවා, පින්වත, ඒ මාගේ දියණියයි. එතකොට මේ මිනිසයා මේ ගැන හිතුවිල්ලක් ඇති කරගත්තා. මේ වගේ ඊටා මනස්කාන්ත කඩා හැලෙන රූසප්පුවක් ඇති ස්ත්‍රියාවක් අපේ රජුරෝ නොදැන මේ වනයේකට වෙලා ඉන්න එක සුදුසු නෑ. මම මේක අපේ මහා රජුරවන්ට කියන්න ඕනේ. මහා රජුරෝ ළඟට ගිහිල්ලා මේ මිනිසයා දැනුවත් කළා. අනේ දේවයිනි, මේ හිමාල වනය නම් හරිම පුදුම සහගත එකක්. හිමාල වනයේ එක්තරා සුන්දර දේ, පුදුම සහගත දේ අපිට කොතේකුත් දකින්න ලැබෙනවනේ. නමුත් මේ හිමාල වනයේ ඇවිදිද්දි මං කවදාවත් දැකලා නැති හරි අපූර්ව එකක් මට දකින්න ලැබුණා නෙමෙයි ඊයේ පෙරේදා. මේ හිමාල වනයේ එක තැනක පියුම් විලක් තියෙනවා. ඒ පියුම් විල ළඟ රජතුමනි ලස්සන සෙනසුණක් තියෙනවා, කුටියක්. ওই කුටියේ ඉන්නවා තාපසීන් වහන්සේ නම. ඒ තාපසීන් වහන්සේට ඉන්නවා නොවේ විදුලියක් වගේ බබලන, හිතාගන්න බැරි තරම් ලස්සන දිව්‍ය අප්සරාවියක් දෝ කියලා හිතෙන හරි හැඩකාර ගෑනු ළමයෙක් ඉන්නවනේ. තාම කන්‍යාවක්. අස්වාමිකයි. ඉතින් මහරජතුමනි, මට ඔබතුමාවමයි මතක් වුණේ. අනේ මේ වගේ රූසපු දරන ස්ත්‍රියාවක් අපේ මහා රජුරන් වහන්සේ දන්නේ නැතුව මේ හිමාල වනයේට වෙලා කැලෑ මලක් වගේ කොහොම ඉන්නවද? රජුරෝ දැනගන්න ඕන කියලා. ඉතින් ඒක කියන්නමයි මේ ආවේ කිව්වා. රජුරුවන්ට මේ කාරණේ අහගෙන ඉද්දීම නිකන් හිතේ ඇල්මක් හටගත්තා. රජුරුව කල්පනා කළා, හැබැයිට එහෙමනම් ඉතින් අපි ගිහිල්ලා ඒ කුමාරිකාවව අපේ මාලිගාවට අරගෙන ඉමු. එහෙනම් මිනිස්සුયો ඔබත් මාගෙත් එක්ක වරෙන් මං අදම චතුරංගනී සේනාව පිළියෙල කරගෙන හිමාලයට යන්න ඕන. ඉතින් මහා රජුරුව සිවුරංග සේනාවත් අරගෙන හිමාල වනයේට ආවා. බෝසතාණන් වහන්සේගේ කුටියට ඈතින් කඳවුරක් බැඳගත්තා. අර මිනිස්සයත් එක්ක බොහොම වැදගත් විදිහට පිරිකරත් අරගෙන බෝධිසත්ව ඍෂීන් වහන්සේ බැහැදකින්ට පැමිණුණා. බැහැදකලා වැඳා. වැඳලා රජුරු අහනවා, ස්වාමීනි, මට මෙන්න මේ පුරුෂයාගෙන් දැනගන්න ලැබුණා මෙහි ස්ත්‍රියාවක් ඉන්නවා අය කියා. ඉතින් ස්වාමීනි, මේ මහා වනාන්තරයේ තමුන් වහන්සේත් එක්ක මේ වගේ තරුණ වයසේ කන්‍යාවක් එකට වාසය කිරීම සුදුසුනේ. තමුන් වහන්සේට හොඳත් නෑ, ඒ කුමාරිකාවට නිසි ආරක්ෂාවකුත් නෑ. ඒ නිසා කුමාරිකාව මට දෙන්න, මං රාජමාර්ගාවේ සියලු සැප පහසුවත් එක්ක ඇයව ආනුභාවයෙන් තබන්නම් කිව්වා. එතකොට බෝධිසත්වෝ කියනවා, හොඳයි මහරජුරුවනි, කුමාරිව අරගෙන යන්න කමක් නෑ. ඒකට මගේ අකමැත්තක් නෑ. හැබැයි කුමාරිගේ නම මොකද්ද කියලා කිව්වාට පස්සේ තමයි මං කුමාරිකාවව දෙන්නේ. ඒතකල් දෙන්න බෑ. ඔබතුමා තමන්ගේ නුවණ මෙහෙवला ඥාන සත්‍යයේ බලයෙන් කුමාරිගේ නම මට කියන්න. ඊට පස්සේ මං දෙන්නම් කිව්වා. එතකොට මේ බෝධිසත්ව ඍෂීන් වහන්සේට රජුරෝ කියනවා, අනේ ඍෂීන් වහන්සේ, ඉතින් ඔබ වහන්සේ මට නම කිව්වනම්. බෝධිසත්වෝ කියනවා, නෑ රජතුමනි, එහෙම බෑ. මගේ දූ කුමාරියගේ නම ඔබ මට කිව්වොත් මේක තමයි ඇයගේ නම කියලා
කාගෙන්වත් අහන්න නැතුව ඔබ හොඳට හිතලා කල්පනා කරලා ඇගේ නම කිව්වොත් මං එදාට තමයි ඔබට මගේ දුව දෙන්නේ. අර මගේ දුව ඉන්නේ කියලා අර ප්‍රාසාදේ පෙන්නවා. ප්‍රාසාදේ පෙන්නපුවම ඒ වෙලාවේ මේ කුමාරි ප්‍රාසාදේ ඉඳලා බලාගෙන ඉන්නවා රජුරු දිහා. කුමාරිගේ හිතත් රජුරුව ගැන බැඳිලා තිබුණා. රජුරුවත් හරි කඩවසන්. කුමාරිගේ හිත රජුරුවන්ට යම් අයුරකින් බැඳුනාද ඊට වඩා දහස් ගුණයකින් රජුරුවන්ගේ හිත කුමාරිකාවට බැඳී තිබුණා. රජුරුව කල්පනා කළා අපේ මේ වගේ ස්ත්‍රියාවක් මට ආයිති වෙනවා නම් මං කොහොම හරි මේගේ නම කියන්න ඕන කියලා අමාත්‍යවරු පුරෝහිතවරු අනිකුත් සේනාවත් එක්ක දැන් එක එක නම් හදනවා. එක එක නම් හද බෝධිසත්වයෝ ළඟට ගිහින් නම් කියනවා. ඉතින් ගෑනු ළමයින්ට සුදුසු নানা ප්‍රකාර නම් කිව්වා. සුජාතා, අනුලා, කුමාරි මේ වගේ නොයෙක් නම් කිව්වා. නම් කිව්වාට මේ එක නමක්වත් ගැළපිලා යන්නේ. බෝධිසත්වයෝ කිව්වා නෑ ඔය නම නෙවෙයි කියලා. ඉතින් බෝධිසත්වයෝ මෙහෙම ප්‍රතික්ෂේප කරද්දී රජුරුවන්ගේ හිතේ මේ කුමාරිකාව ගැන තියෙන ඇල්ම ටික අඩු වෙන්න පටන් ගත්තා. මොකද වෙහෙසක් මේක. සුළු කාලයක් නෙමෙයි ගත වුණේ. අවුරුද්දක් දින 365ක් නම් හැදුවා. මං හිතන්නේ සෑහෙන නම් ගොඩක් හදන්න ඇති ඒ කාලේ. ඒ හදපු එක නමක් අතරේවත් මේ කුමාරිකාවගේ හැබෑ නම තිබ්බේ නෑ. මොකද්ද මේ කුමාරිකාවගේ හැබෑ නම? බෝධිසත්වයෝ ඒ කුමාරිට නම දැම්මේ මුලින්ම දැකපු මොහොත මුල් කරගෙන. මුලින්ම මේව දැක්කේ සිඟිති දැරිවි විදිහට ඉන්නකොට අර පියුම් ගැබ ඇතුලේනේ. පියුම දිහා බැලුවේ යම් සැකයකින්. සැක සහගතව මේ මල දෙසට හැරි බලද්දී ලැබිච්ච නිසා ඇයට බෝධිසත්වයෝ නම දාලා තිබුණේ ආසංකා කියලා. ආසංකා. ආයන්නින් ගෑනු ළමයින්ට නම් හොයන්න අයට ඔන්න හොඳයි. ආසංකා. ආසංකා කියලා ලාසන නමක්. මේ නම දාලා තියෙද්දි රජුරුවන්ට මේක හිතා ගන්න බෑ. මොකද ඒ කාලේ ඔය ආසංකා කියන જાතියේ නම් ව්‍යවහාරයේ ඉදලා තිබුණේ නෑ. රජුරුව නොයෙක් නම් හැදුවත් නම හදාගන්න බැරුව ගියා. අන්තිමේ රජුරුව කල්පනා කළා මේක හරියන්නේ නෑ. මේ කැලේට වෙලා දැන් අවුරුද්දක් ගත වුණා. මේ කැලේදී නයි පොළොංගුන්ගේ ප්‍රහාර නිසා මගේ සේනාවටත් හානි සිද්ධ වුණා. මදුරුව කාලා ලෙඩත් හැදුනා. ඒ මදිවාට මගේ අශ්ව සේනාවේ අශ්වයන්ව සිංහ ව්‍යාග්‍රය ගොදුරුත් කරගත්තා. මේක හරියන්නේ නෑ. මේක වදයක්. මට මේ ස්ත්‍රියවකින් වැඩක් නෑ කියලා පිටත් වෙලා හැරිලා යන්න ලැහැත්ති වුණා. හැරී යන්න ලැහැත්ති වෙද්දී අර ආසංකා කුමාරි පලිඟු ප්‍රාසාදයේ ජනෙල් පියන ඇරලා පෙනී හිටියා. පෙනී ඉඳලා රජුරුවෝ දිහා බලාගෙන කියනවා අනේ රජතුමනි ඔබතුමා මාව දාලා යනවයි කියලා ඇහුවා. එතකොට රජුරුවෝ කියනවා මට තවමත් තිගේ නම කියාගන්න බැරුව ගියා නොවේ. තී හිමාලයට වෙලා හිටි. මං යනවා යන්න කිව්වා. එතකොට ආසංකා ඊටාම මිහිරි හඬින් රජුරුවන්ට මෙහෙම කියනවා. අනේ ඇයි රජතුමනි ඔබ ඔහොම කියන්නේ? මං වගේ රූප සෝභා ඇති ස්ත්‍රියාවක් කොහෙම එකපාර එපා කියලා කියන්නේ කොහොමද? මං කියන එක අහන්න. තවතිසා දිව්‍ය ලෝකේ තියෙනවා රජතුමනි චිත්‍රලතා වනේ ආසාවතී කියලා වැල් జాතියක්. ඉතින් මේ වැලේ අවුරුදු 10කට වතාවක් ගෙඩි හට ගන්නවා. ඔය ගෙඩි ඇතුලේ පිරෙනවා කියනවා හරීම ප්‍රණීත වූ පැණි වගයක්. මේ ගෙඩි ඇතුලේ තියෙන පැණි. මේ පැණි යම් කෙනෙක් පානය කරොත් එහෙම 4 මාසයක් මත් වෙනවා, වෙරි වෙනවා. එතකොට මේ මත් ගෙඩිවල ඒ මත් එකේ බලය මාස 4ක් තියෙනවා. 4 මාසයක් තිස්සේ එක දිගට මත් වෙලා ඉන්නවා. ඉතින් ඔය දිව්‍ය ලෝකයේ දෙවිවරු අතරේ ඉන්නවා කියනවා මත් වෙන්න ආස, වෙරි වෙන්න ආස, මත්ද්‍රව්‍ය වලට ආසා කරන දෙවිවරු. මේ අය මොකද කරන්නේ? මේ දිව්‍ය පුත්‍රයෝ අර වැලින් ගෙඩියක් කඩා ගන්න ආසාවෙන් දිව්‍ය පානේ බොන්ට පිපාසයෙන්
අවුරුදු දහසක්ම ඔය ආසාවතී වැල වටේ කැරකි කැරකි ඉන්නවා කියනවනේ. මොකද මේකේ මේ ගෙඩියක් යම් අයුරකින් හොයාගෙන ඒ ගෙඩිය පානය කරොත් එහෙම ඒ ඇති වෙන වෙරි 4 මාසයකට බහින්නේ නැහැ. ඒකට ආසාවේ අර ආසාවතී කියන වැලේ ගෙඩියක් හැදෙනකන් අවුරුදු දහසක් එතෙන්ද වෙලා ඉන්නවා. පුදුම වෙන්න දෙයක් නැහැ අපේ බාර් පොලින් බලපුවම. මේ අද හවස බොන එක පැය කීපකින් වෙරි හිඳෙනවා. සල්ලි ඔක්කොම නාස්ති වෙලා යනවා. එහෙම තියෙද්දි අපේ අය බාර් පොලින් වල නැද්ද? බාර් එක අතහැර ගන්න බැරුව දැන් මේ තෙල් ගණන් යනවා එහෙන්. කරන්ට් කපනවා එහෙන්. ඊළඟට බඩු ගණන් තව පැත්තකින්. ඒවා එකක්වත් මේ ඉක්මනට සකස් වෙයි කියලා හිතන්නවත් බෑ. මොකද මුළු ලෝකෙටම බලපාන নানা ප්‍රකාර ප්‍රශ්න ඇති වෙලා තියෙන කාලෙක. හැබැයි බේබදුකම් අඩුවක් තියනවාද? තෙල් කොච්චර ගණන් ගියත් බොන එක බොනවා. කොච්චර කරන්ට් කැපුවත් බොන එක බොනවා. බීමත්කම කියලා කියන්නේ සාපයක් වෙලා. දෙව්ලොවටත් ඒ සාපෙති වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේක හොඳට තේරුම් අරගන්න ඕන. බලන්න මේ බේබදුකමට ආසා කරන දිව්‍ය පුත්‍රයෝ අවුරුදු දහසක් තිස්සේ අර ආසාවතී ගහේ ගෙඩි හට ගන්නකම් බලාගෙන ඉන්නවා කියනවා. ඒ නිසා රජතුමනි ආසාවතී ගෙඩියට ආසා කරනවා වගේ ඔබත් මට ආසා කරන්ට එහෙම එකපාර දාලා යන්න එපා කියලා ගාථාවකුත් කිව්වා. තව්තිසාවේ චිත්‍රලතා වනේ ආසාවතී නම් ලාස්සන වෙලක් තිබේ. අවුරුදු දහසකට වරක් රස මත්පැන් පිරී තිබෙන ඵල හටගන්නේ. ඒවා බොන්ට ආසාවෙන් ඊතරම් දිගු කලක් පුරා දෙවිවරු ඇවිදින්. ඒ වැලේ ඵල හට ගන්නාතුරු බලා ඉන්නවා අනේ බලා ඉන්නවා. එනිසා රජතුමනි ඔබත් බලාපොරොත්තුවෙන් ඉන්න. තමන් ආසා කළ දේ ලැබෙන විටදී සැපයක් ඇති වෙනවානේ. බලන්න. රජ්ජුරුවන්ව නිකන් මේ ඇදලා ගත්ත මේ ආසංකා කුමාරී. වෙළඳ දැන්වීමක් වගේ. වෙළඳ දැන්වීම වලින් මිනිස්යා වේ බඩු කෙරෙහි ආකර්ෂණය කරගන්නව නේද? ආන් ඒ වගේ මේ කුමාරී තමන් ගැන බැඳගත්ත රජ්ජුරුවන්ව කිව්වා එහෙම දාලා යන්න එපා කිව්වා. පින්වතුනි මේ ලෝකේ තියෙන කාම වස්තු ඕන් ඔය ක්‍රමෙමයි. නානාවිද කාම වස්තු අපි පරිහරණය කරනවානේ. ඔය හැම එකක්ම මොනවා හරි ගුණ හිත තමයි අපි පරිහරණය කරන්නේ. අපි ඔය කාම වස්තු නිසා කොච්චර විඳවනවද? මට මතකයි එක අවස්ථාවක අපි අසපුවක ඉදිකිරින් කටයුතු වලට සම්බන්ධ වෙන බාසුන් නැහැ කෙනෙක්ගේ ගෙදර අපි වැඩම කළා. ඒ බාසුන් නැහිගේ මේ නිවසේ තිබුණු යම් විශේෂ කටයුත්තකට පිරිත් ටිකක් කියලා එන්න. වැඩම කරාම ඉතින් අනේ හොඳ පිළිවෙලට හදපු ලස්සන ගෙදරක් පොළොවට ටයිල් කරලා හොඳ ලොකු ටීවී එකක් තියෙනවා, හොඳ පුටු සැටියක් තියෙනවා. හොඳ පිළිවෙලයි ගෙදර. ඉතින් ඒ ගෙදරට ගිහිල්ලා අපි පිරිත් ටික කියලා පැමිණෙන අතරේ අපට සිහිපත් උනේ ඒ බාසුන් නැහැලා අපේ අසපුවල වැඩ කරන්න ආවට පස්සේ අපිට මේ බාසුන් නැහැලා උදෙසා විශාල පහසුකම් දෙන්න පුළුවන්කම ඇත්තේ නැහැ. ඒ අය ඉතින් සාමාන්‍ය පහසුකම් තුඩ ඔය සාමාන්‍යයෙන් පොඩිවට කොහේ හරි යමක් එලාගෙන නිදා ගන්නවා. ඊළඟට ගොඩාක් වෙලාවට බාසුන් නැහැලා අඳින්නේ හැමතිස්සෙම සිමෙන්ති ආදී හැමදේම ගෑවිච්ච ඇඳුම්. ඒවා ඇඳගෙන හරියට මේ අතක් පයක් පිරිසුදු කරගන්නේ උනත් බොහොම කලාතුරකින් කාෂ්ඨකේ වැඩ කරනවා, මදුරුව කකා වැඩ කරනවා. ඒගොල්ලෝ එහෙම තමයි දවසේ වැඩි කාලයක් ඉන්නේ. දවසේ කියලා කියන්නේ මාසෙකම වැඩි කාලයක් එහෙමයි ඉන්නේ. ඉඳලා හෙම්බත් වෙලා කටයුතු කරලා ධනෙ උපයනවා. නිවාඩුවක් අරගෙන ඕන ගෙදර යනවා. ගෙදර ගියාට පස්සේ තමන් අර මාස ගාණක් හෙම්බත් වෙලා හම්බ කරගත්ත ධනෙ දවසක් 2ක් 3ක් 4ක් අර හොඳ ටයිල් තියෙන පොළවේ ඔන්න
පුටු සැටියක් තියෙනවා. ඒකේ වාඩි වෙලා ලොකු ටීවී එක බලලා ටික දවසක් ඉන්නවා. වැඩිපුර කාලයක් කරන්නේ අර සැපේ විඳීම උදෙසා හෙම්බත් වෙන එක නෙමෙයිද? රස්සා බලන්න. අපි රැකිරක්ෂා වෙනුවෙන් කොච්චර හෙම්බත් වෙන්න ඕනද? හවස් කාලේ ගෙදර ඇවිල්ලා චූටි සැපක් විඳිනවා. අප්පස්සාදා දුකා කාමා. කාමයේ කියලා කියන්නේ අල්ප ආස්වාදයක් තියෙනවා. හැබැයි දුක් ගොඩක්. වැඩේ කියලා කියන්නේ කාමයේ ස්වභාවය. දුක් ගොඩ පේන්නේ ආස්වාදයේ විතරයි පේන්නේ. ආසාවති ගෙඩි වගේ. ගෙඩිය හටගන්නේ අවුරුදු 1000කට එකපාරයි. අවුරුදු 1000ක් බලන් ඉන්න ඕන. ඒ ගෙඩිය හට ගන්නකම්. හැබැයි ඉතින් අවුරුදු 1000කුත් බලන් ඉන්නවා. කාමය. කාමයේ ස්වභාවය තේරුම් ගන්න නම් හරි ලස්සන ජාතක කතාවක් මේ ආසංක ජාතකය. එතකොට ආසංකා කුමාරිකාවගේ කතාවට රජුරුව වසඟුණා. රජුරුව එමෙතිවරුන්ට කියනවා කමක් නැහැ ඉතින් අපි තව ටික කාලයක් බලමු නම් හොයමු කියලා. ආයේ නම් හැදීමේ වැඩේ පටන් ගත්තා. තව දින 365ක් ගත වුණා. දැන් අවුරුදු 2යි. අවුරුදු 2ක් නම් හදනවා ආසංකා කියන නම ඉන්නෙම නැහැ. අවසානයේ රජුරුව අවුරුදු 2ක් ගත වුණාට පස්සේ දෙවෙනි අවුරුද්දෙත් ආසංකාව දාලා යන්න සැරසුණා. යන්න ලැහත් වෙනකොට මොන්න ආසංකා පෙනී හිටිනවා. ජනෙල් පියන ඇරලා රජුරුව දිහා බලාගෙන අනේ යන්න එපා කිව්වා. රජුරුන් හොඳටම කේන්ති. රජුරුව කිව්වා ඔබ හිටපන් ඔය ප්‍රාසාදේම තනියම හිටපන්. මම යනවා යන්න කිව්වා. එතකොට ආසංකා කියනවා අනේ ඇයි රජතුමනි ඔයා එහෙම යන්න හදන්නේ? අනේ මට තාම තිගේ නම හොයාගන්න බැරුව ගියානේ. තීගේ නම දන්නේ නැතුව තීව දෙන්නේ නැහැ. ඉතින් මට අවුරුදු 2ක් මේක ඇතුලේ විඳවන්න කියලාද කියන්නේ? මට ආයෙ බෑ කිව්වා. එතකොට රජුරුව මේ ආසංකා කියනවා මහරජතුමනි ඇයි අනේ මගේ නම සොයාගන්න බැරි වුනේ? ආසාව කියන්නේ ඊටු නොවන දෙයක් නොවේ. මං මේ කියන එක අහගන්නකෝ. ඕන රජතුමනි කන්දක් මුදුනේ කොකෙක් හිටියා. මේ කොකාට තමා පැතූ දේවල් ඒ විදිහටම ලැබුණා. කන්දක් මුදුනේ හිටපු කොකාටත් පතපු දේවල් ලැබුණා නම් රජතුමනි ඔබට නොලැබී තියෙයිද? එතකොට රජුරුව කිව්වා හා ඉතින් ආසංකා කියන්න කොකාගේ කතාව. රජතුමනි මෙහෙමයි. ඒ කොකා දවසක් පියුම් මිලට බැහැලා ගොදුරු කාලා ආයෙම කන්ද මුදුනට ඇවිත් දවස පුරාම කන්දේ හිටියා. එතකොට කොකාට හිතුණා කියනවා මෙහෙම මම මෙතන මෙහිම වාඩි වෙලා ඉඳෙද්දි ගොදුරුත් කාලා පෙම්බොන්ටත් නැත්නම් කොච්චර හොඳයිද කියලා. කියන්නේ කොකාට අර ගොදුරු හොයාගෙන යන්න කම්මැලි හිතුණා. එතෙන්ටම කෑම බීම ටික එනවනම් කොච්චර හොඳද කියලා හිතුණා. ඉතින් අනේ එදාම රජතුමනි සග්දෙවිදු අසුරයන්ව පරදලා ජයග්‍රහණය ලැබලා තව්තිසා දෙව් භවනේ දෙව්සිරි විඳමින් ඉදිද්දී හිතුවා මයේ මනෝරතේ මුදුන්පත් වුණා. තවත් කවුරු හරි ඉන්නවද දන්නේ තමුන්ගේ ආසාවක් මනෝරතයක් මුදුන්පත් කරගන්න කැමැත්තේ. සග්දෙවිදු මෙහෙම බලනකොට සග්දෙවිදු දැක්කර කොකාව. දැකලා හිට සග්දෙවිදු කල්පනා කළා සුරාසුර යුද්ධය දිනන්න ඕන කියලා මගේ තිබුණු ආසාව සඵල වෙච්ච නිසා මං කොච්චර සතුටක් විඳිනවද? මං දැන් අසුරයන්ව පරද්දලා දිනුවා. ඉතින් අනේ මේ කොකාටත් ඒ කොකාගේ ආසාව ලැබෙනවා නම් කොච්චර එකක්ද? එහෙම හිතලා සග්දෙවිදු අර කොකා ළඟට ගඟ හැරෙව්වනේ. මේ කොකා සාමාන්‍යයෙන් ගොදුරු කන ගඟ කොකා ළඟට හැරෙව්වා. ඒ කියන්නේ මේක හරි අස්වාභාවික එකක්. කන්ද උඩට වතුර ගියා කියනවා. කොකා ළඟට වතුර ආවා. දැන් මේ කවුරු කියන කතාවක්ද? ආසංකා කියන කතාවක් නේ. ආසංකා මේ කතාව කිව්වා රජතුමනි කොකා ළඟට කන්ද උඩට වතුර ආවනම් ඔබට මොකද බැරි වෙන්නේ? ඔබට පුළුවන් මගේ නම හොයාගන්න. ඒ නිසා රජතුමනි තව මහන්සි වෙන්න කිව්වා. එතකොට මේ ආසංකා කුමාරිකාව ගැන බැඳුණු හිත් ඇති රජුරුව තව ඉන්න හිතුවා. මේ තමයි පින්වතුනි කාමී හැටි. තමන්ගේ යහපත උදෙසා යමක් කරන්න ඕන කියලා හිතනකොටම කාම වස්තුව ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වෙලා කාම වස්තුව විසින්
අපි උමසපත් කරනවා. මේක අවස්ථාවක මට මතකයි අපේ අසපුවකට පැමිණිච්ච තරුණ පිරිසක් ඒ අයගේ මිත්‍රයාට ඒ අයගේ යාළුවාට නිතර දෙවේලේ සිහිපත් කරලා තියෙනවා මේ තරුණ කාලෙම අපි බණ ටිකක් අහලා ධර්මයේ හැසිරෙන්න මහන්සියක් ගනිමු ඒකත් අපේ ජීවිතේට ඕන කියලා. එතකොට ඒ තරුණයාත් කියලා තියෙනවා ඌ මට තේරෙනවා යාලා කියන එක. නමුත් මට මේ කාලේ මේ වැඩ මම මේ කාලේ උපාධියට මහන්සි වෙනවා කිව්වා. මම මේ කාලේ මගේ රස්සාවට මහන්සි වෙනවා කිව්වා. මේ කාලේ මං මගේ ගෙදර හදන්න මහන්සි වෙනවා කිව්වා. විවාහයට මහන්සි වෙනවා කිව්වා. නොයෙක් කතා කී කල් දැම්මා. කල් දදා ඉන්ට කරුණ වෙනවා ඕන තරම්. කල් දදා ඉන්ට කරුණ වෙනවා ඕන තරම්. හැබැයි මේ කරුණු කාරණා අස්සීම අපිට මොකද වෙන්නේ? අපි අපේ ජීවිතේ අනතුර කරා යනවා. කාමයේ විසින් අපේ අනතුර අපිට වහලා දානවා. මේ මහා රජාට රාජසැප විඳින්න රාජමාලිගාවේ සැපසී ඉන්න තියෙන අවස්ථාව ආසංකාව කෙරෙහි බැඳිච්ච හිතින් අවුරුදු 2කට පමා වුණා. රජා හැරි යන්න ලැහැත් වෙනකොට කාමවස්තුම ඉදිරිපත් වෙනවා. පින්වතුනි මේ ශාපය තමන්ගේ ජීවිතේට නම් කරගන්න එපා. කාමේ පරිහරණය කරනකොට හොඳට තේරුම් අරගන්න මේ කාමවස්තු කියලා කියන්නේ අපිට අත්හැරලා දාලා යන්න සිද්ධ වෙන දේවල්මයි. කාමය කියලා කියන්නේ ස්ථිරසාර සැපයක් උපදින දෙයක් නෙමෙයි. අපි ඒක තේරුම් අරගෙන හිටියොත් එහෙම තනියෙන් මරණයටපත් වෙද්දී අපිට හොඳ අවබෝධයකින් වැටහීමකින් මරණයට මුහුණ දෙන්න පුළුවන් වෙයි. නැත්තම් ඉතින් ආයෙ කැරකි එක්කෝ ගෙයක් දොරකට එක්කෝ දරුවෙකුට එක්කෝ ස්වාමි පුරුෂයෙකුට එක්කෝ භාර්යාවකට එක්කෝ වෙනත් මොකක් හරි එකකට පටලවිලා යනවා. ඒක තමයි හිතේ ස්වභාවය. ඉතින් ආසංකා කුමාරිකාව මේ කතාව කිව්වහම රජුරුවෝ සවන් යමාගෙන අහන් ඉන්නවා. අන්තිමේ ආසංකා ලස්සන ගාතාවකුත් කිව්වා. ආසා කළ දේ ලැබෙන තුරු එයම පතපතා සිටිය නේද කුරුල්ලා. කොකා වුණත් ආසා කළ දේ ඉටු වීට සැප ලැබුණා. කොකාගේ ආසාව කොයිතරම් නම් දුරකට ගියාද? එනිසා රජුනි ඔබ පතනු මැනව ආසාව ඉටු විට ලැබීමයි සැප. ඉතින් රජුරුවෝ මෙහෙම මේ කතාව ඇහුවට පස්සේ ආයෙ තීරණයකට ආවා. තව ටික කාලයක් ඉන්නවා. අමාත්‍යවරුත් එක්ක එකතු වෙලා තව නම් හැදුවා. නම් හදලා හිට ඒ පාරත් නම් ඔක්කොම වැරදි. ආසංක කියන නම ආවේ නැහැ. රජුරුවෝ කල්පනා කළා මේක හරියන්නේ නැහැ. යනවාමයි. දැන් මේ අවුරුදු කීයකට පස්සේද? 3 වෙනි අවුරුද්ද. රජුරුවෝ යන්න ලැහැත් වෙලා ආසංකා දිහා බැලුවා. බලලා කිව්වා ආසංකා උඹ හිමාලයටම අයිතිය කියක්. හිමාලෙම හිටපන් මම යනවා කිව්වා. අහනවා අනේ ඇයි රජතුමනි මාව දාලා යන්න හදන්නේ? දැන් මේ අවුරුදු 3කුත් ඉඳලා. ඇයි යෝධියේ තී නොයේක් මధుර වචනෙන් මාව බැඳ තබා ගන්නවා. තී වචනෙන් විතරයි නොවේ මාව බැඳ තබා ගන්නෙ. තීට බෑ මාව කාම සැපයෙන් සතුටු කරවන්න. දැන් බලාපන් 3 අවුරුද්දක් ගත වුණා. මගේ සේනාවටත් හානි සිද්ධ වුණා. මගේ සත්තුන්ටත් හානි සිද්ධ වුණා. මාත් ලෙඩ වුණා. මං මෙතන නොවිදිනා දුක් විඳිනවා උඹ හින්දා. ආයේ මට මේ දුක් ඕනේ. මං යනවා යන්න කිව්වා. එහෙම කියලා ආසංකාවට රජුරුවෝ ගාථා කියනවා මෙන්න මෙහෙම. තීනං කිසි සුවඳක් නැති ලස්සන කටු කරඬු මලක් වගේ මිහිරි තොඳොල් බස් කියා එයින් මාව පිනවමින් හිටියා. තිගේ කිසිම ක්‍රියාවකින් මාව සතුටු කළේ නැහැ. යහළුකමට ලං වෙලා පලක් නොමැති මිහිරි වදන් කීවත් කොතරම් දෙන්නේ නැතිනම් ඒ කියනා කිසිවක් ඒ හාදකම කල්පවතින්නේ නැහැ. යමක් කරනවා නම් කියන්න ඕන එයමයි. යමක් කරන්නේ නැතිනම් එය නොකියා සිටීමමයි උතුම්. කියන නමුත් නොකරන අය කවුද කියා නුවණැත්තෝ දනි. මේ විකාර නිසා මගේ බලය පවා නැති වෙලා ගියා. මගේ ගමන් බිමන් යන පහසුව නැති වෙලා ගියා. මං දැන් මැරේවි කියලායි මට සැක තියෙන්නේ. ඒ නිසා මං තී අත්හැර යනවා කිව්වා. මේක මේ සිංහල තේරුමනේ. මේක පාලියෙන් කියනකොට පින්වතුනි මේකේ කියවෙනවා මෙන්න මෙහෙම වචනයක්. මං දැන් යනවා මගේ ජීවිතේ විනාශ වෙයි කියලා සැකයි කියන එක පාලියෙන් කියන්නේ මෙහෙම. ජීවිත විනාශං ආසංකාමි හන්ද ඉදානි ගච්ඡාමි.
ඒ තමයි පාලිය. ජීවිත විනාසං ආසංකාමි. ජීවිතේ නැති වේවි කියා මට සැකයි. රජුරු ඕක කිව්ව ගමන් ආසංකා කිව්වා. අනේ රජතුමනි ඔය ඉතින් මගේ නම කිව්වේ. ඔය කීවේ මගේ නම තමයි කිව්වා. එතකොට රජුරු හරි සන්තෝෂින් ඇස් ලොකු කරලා අහනවා. එතකොට තිගේ නම ආසංකාද? ඔව් රජතුමනි ඔව් මගේ නම ආසංකා. ඕන්න ඔහම තමයි නම හොයාගත්තේ. අවසානයේ නම කිව්වා. නම කියලා හිට මේ මහා රජුරුවෝ අප්‍රමාණ ප්‍රීතියකින් අප්‍රමාණ සතුටකින් ඒ දූ කුමාරීව අරගෙන එදා රාජමාලිගාවට යල්මේ පිටත් වෙලා ගියා කියනවා. කොච්චර කාලයකට පස්සේද? අවුරුදු 3කට පස්සේ. අවුරුදු 3කට පස්සේ ආසංකා ලැබෙනවා. ඒ ලැබුණාට පස්සේ රජුරවන්ට අවුරුදු 3ක් විඳපු දුක අමතක වෙලා ගියා. මේ ලෝකේ නම් පින්වතුනි ඕකත් වර්ණනා කරනවා. 3 අවුරුද්දක් හෙම්බත් වෙලා හරි ඒ ලැබූ දේ උතුම් කියලා. 3 අවුරුද්දක් නෙමෙයි ජීවිත කාලෙම ඔට්ටු වෙලා හරි කමන්නේ උතුම් දෙයක් ලැබුවට ලාමක කාමයක් නැතුව. බණ භාවනා කරන කෙනෙක් වුණත් ගොඩාක් මහන්සි වෙන්න ඕන. මහන්සිය ප්‍රතිඵලයක් විදිහට තමයි අවසානයේ නිරාමිස සැප ලැබෙන්නේ. ඒ සැපේ වෙනුවෙන් නම් කොච්චර මහන්සි වුණත් කමක් නැහැ. හැබැයි කාමයේ වෙනුවෙන් ගන්නා මහන්සිය කියලා කියන්නේ මේ ලෝකේ නුවණැත්තෝ ප්‍රශංසා කරන එකක් නෙමෙයි. ඉතින් ওই විදිහට එදා රජුරෝ ආසංකා කුමාරිකාව රැගෙන රාජමාලිගාවට ගියා. බෝධිසත්වයෝ නොපිරිහිණු ධ්‍යානයෙන් යුක්තව දිවි ගෙවා මරණින් මත්තේ බඹලොවේ උපන්නා. බෝධිසත්වයෝ ඒ කාලේ කැප වුණේ කුමක් පිණිසද? තමන්ගේ ගෙවල් දොරවල් හැමදේම අත්හැරලා දාලා ගොඩාක් කැප වුණා ධ්‍යානයේ අභිඥාව සමාපත්තිය රැක ගන්නට. ඒවල ඒසින් උපදින්නේ නැද්ද? ඒවටත් ගොඩාක් මහන්සි වුණා. මහන්සිය ප්‍රතිඵලයක් විදිහට ඒ උතුම් නිරාමිස සුඛය උපදව ගත්තා. අර රජුරු මහන්සි වුණේ මොකකටද? ස්ත්‍රියක් වෙනුවෙන්. ස්ත්‍රියාවක් වෙනුවෙන් මහන්සි වෙච්ච ඒ මහා රජා 3 අවුරුද්දක් නේක කටුක දුක් විඳලා ස්ත්‍රියාව වැළඳගෙන ගියා. ස්ත්‍රියාව රජු වැළඳගෙන ගියා. කාමයේ සොයන්නෝ කාමයේ වැළඳගෙන යනවා. ධර්මයේ සොයන්නෝ ධර්මයේ වැළඳගෙන ධර්මයෙන් සැපේ කරා යනවා. බලන්න බුදුරජාන් වහන්සේ මේ ජාතක කතාව අවසන් කරපු හැටි. භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරලා අවසානයේ සංසාර ගමනේ භයානකකම ගැන දේශනා කළා. කාමයේ දොස් දේශනා කළා. කාමයේ කියලා කියන්නේ මේ විදිහට මහා බලවතුන්ව පවා හීන තත්වයට පත් කරපු එකක්. දැන් රජෙක් විදිහට බරණැස අගරජු විදිහට මහා රාජානු භාවයෙන් ඉන්න පුළුවන්කම තියෙද්දි අනේ අර හිමාලයට ගිහිලා දඩයක්කාරයෙක් වගේ සම්පූර්ණ රජෙක් හැලුවට ලක් වුණානේ. රජා තමගේ රාජ්‍ය බලය හැලුවට පත් කරගත්තා එක ස්ත්‍රියාවක් නිසා. කාමී කියන්නේ එහෙම එකක්. ඒ කාමයේ තියෙන දෝෂය දක්කලා චතුරාර්ය සත්‍ය වදාරනකොට අර සිවුරු අරින්න හිටපු භික්ෂුව සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි එදා ආසංකා කුමාරි වෙලා හිටියේ වෙන කවුරුත් නොවේ. මේ භික්ෂුවගේ ගිහි කල බිරිඳයි. බලන්න එදා 3 අවුරුද්දක් රජෙක්ව වෙහෙසවපු ඒ ආසංකාව රජුත් එක්ක එකට වැළඳගෙන රාජධානියට ගියපු ස්ත්‍රියාව තාම සසරේ. දැන් මේ ජාතක පුවතේවත් නේ ඒ ස්ත්‍රියාව නිදහස් වුණා කියලා කතාවක්. සමහරවිට ඇය තාම සසරේ වෙන්න ඇති. සසරේ. කාම නිසා බොහෝ දුක් විඳපු රජුරුවන්ව සිටියේ මේ භික්ෂුවයි. බලන්න එදා අවුරුදු 3ක් තිස්සේ ආසංකාව මත්තේ නැහිච්චි රජා මේ ජීවිතේ තැයුම ස්ත්‍රියාව කරගෙන ඇය නිසාම සිවුරු අරින්න ලැහැත්ති වුණා. බුදු කෙනෙක්ගේ කරුණාවට හසු නොවුණා නම් විනාසයි නේද? පින්වතුනේ සංසාර ගමනේ මෙව්වා කොච්චර වෙනවද අපිට? කොච්චර වෙනවද? හොඳ නුවණින් තේරුම් ගන්න ඕන දේවල්. මහණෙනි ඒ කාල තාපසින් වහන්සේ බවට පත්ව සිටියේ
බෝධිසත්වයෝ වන මමය කියලා බුදුරජාණන් වහන්සේ මේ ලස්සන ජාතක පුවත අවසන් කළේ. ඉතින් මේ ජාතක ධර්මය හොඳට හිතේ මතක තියාගන්න. මතකේ තියාගෙන ලාමක දෙයක් වෙනුවෙන් පින්වතුනි ගන්න මහන්සියට වඩා උතුම් දෙයක් වෙනුවෙන් ගන්න මහන්සියමයි ශ්‍රේෂ්ඨ කියලා හොඳට හිතවල දරාගන්න. කෙටි මනුස්ස ජීවිතයක් අපිට තියෙන්නේ. මේ තියෙන කෙටි ජීවිත කාලය ඇතුලේ ධර්මයේ වෙනුවෙන් කැප වෙන්න. කාමයේ වෙනුවෙන් කැප වෙනවා කියන එක ගැන අපි බනට කියන්න ඕනේ නෑනේ. ඔබ කොහොමත් කාමයේ වෙනුවෙන් කැප වෙනවා. කාමයේ වෙනුවෙන් කරන කැපකිරීම වෙනුවට පින්වතුන්ලා ධර්මයේ වෙනුවෙන්වත් කැපකිරීමක් මහන්සියක් අනිවාර්යෙන් ජීවිතේ තියාගන්න. අපිට පුළුවන් එතකොට මේ ගෞතම සාසනය තුල අපේ ජීවිතේට යම් රැකවරණයක් යම් පිහිටක් සලස ගන්න. අපි හැම දිනාට තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සම්බුද්ධ ශාසනය තුල බුදුරජුන්ගේ ශාසනයෙන් ඵල ලබන ශ්‍රාවක ශ්‍රාවිකාවෝ බවට පත් වෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස්කල උදාරතර පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපින් වැඩේවා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ අප හැම දිනාට දෙවිවරු සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දෙවිඳුන්ට මේ සියලු පින් අනුමෝදන් වන නිදුක් නිරෝග සුවය ලබත්වා. දීර්ඝායුෂ ලබත්වා. ගෞතම සාසනයේ ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. අද ධර්ම දානයන් සිදු කරන සුපින්වතුන්ලා බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම සුජීවත්ව සිටින පින්වත් සුසිලා අමරසිංහ මෑණියන්ට, සෝමා ඉලංග සූරිය මෑණියන්ට, එම්.ඒ. ජයවර්ධන පියාණන්ට සහ මුහන්දිරම්ලාගේ ඉලංග සූරිය පියාණන් හට සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා. රැස්කල පිනේ ආශිර්වාදයෙන්, රත්නත්‍රයේ ආශිර්වාදයෙන්, සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිරතුරුව උතුම් කලන මිතුරු ඇසුර ලැබමින් ඒ මෑණිවරුන්ටත් පියවරුන්ටත් පින් කරගෙන සුවසේ දහම් මඟ දියුණු කරන්නට ලැබේවා. ගෞතම සාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට ඒ දෙමව්පියන්ට වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. රැස්කල උදාරතර පුණ්‍ය ධර්මයෝ අද ධර්ම දානය සිදු කරන පින්වත් රවී ජයවර්ධන මහත්මයා සහ චතුරංගී ඊළඟ සූරිය මහත්මිය නමින් මියගිය සියලු ඥාති සමූහයාට අනුමෝදන්ව ඥාතින්ගේ පරලොව සැපයටම පත්වේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරමු. ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් රවී ජයවර්ධන මහත්මයාත් චතුරංගී ඊළඟ සූරිය මහත්මියත් අද මේ ධර්ම දානයන් සිදු කළා. ඒ පින්වන්ත දෙපළට මේ සියලු පින්වල ආශිර්වාදය, රත්නත්‍රයේ ආශිර්වාදය, දෙවියන්ගේ ආශිර්වාදය නොඅඩුවම සැලසේවා. විශේෂයෙන් අපි සෙත් පතනවා විදේශගතව ගෙවන තමන්ගේ ජීවිතේ කරදර බාධා වලින් තොරව සැනසille ගත කරන්නට සියලු ආකාර ආශිර්වාද පින්වතුන්ලාට සැලසේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සුපින්වත් ඔබ හැම දෙනාටත් කිසිම කරදරයකින් බාධාවකින් තොරව කල්යාණ මිත්‍ර ඇසුරේ පින් කරගෙන දහමේ හැසිරෙන්න ලැබේවා. රැකී රක්ෂා ව්‍යාපාර ආදියත් දියුණු කරගෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් දියුණුවටපත් කරගෙන සැනසille ජීවිත ගත කරන්නට හැම දිනාට වාසනාව ලැබෙත්වා. ඔබ හැම දිනාට ගෞතම සාසනය තුලම ධර්මාවබෝධ කරන්නට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.